ඕ මූලයකට සාපේක්ෂව ABCD ලක්ෂ්‍ය හතරක පිහිටුම් දෛශික ඔන්නෝම කියලා දීලා තියෙනවා. බලන්න පිහිටුම් දෛශික වල තියෙන විශේෂත්වය. එකක් A. හරිද? අනිත් එක්කෙනා B. හරිද? ඊට පස්සේ අනිත් එක්කෙනා 4යි A. අනිත් එක්කෙනා 5යි B. හරිද? එකපාර දැන් මේව කල්පනා කරලා දැන් ලක්ෂ්‍ය හතර ABCD නේ. ABCD ලක්ෂ්‍ය හතර. හරිද? දැන් මේකේ රූපේ එකපාර අඳින්න යන්න එපා. ඉස්සෙල්ලා වෙන කොළ කෑල්ලක් අරගෙන මේව කල්පනා කරලා බලන්න. දැන් A කියන දෛශිකය මෙහෙම නම් 4යි A කියන්නේ මොකද්ද? මේ වගේ 4 ගුණයක්. මේ වගේ 4 ගුණයක්. හරිද? 4 ගුණයක්. ඒක තේරෙනවද ඉස්සෙල්ලා? දැන් ඒවල මේ මෙතන මේ කරලා තියෙන තනි කරම බොරු. හරිද? ඒක අවබෝධයෙන් අඳින්න. දැන් මේවා ගැන අවබෝධයෙන් හැදුණා දුන්නාම හරි ප්‍රශ්නයක්. තේරුණාද? දැන් ඒක තේරුම් කරගෙන නැහැ. ඒක ප්‍රශ්න නැහැ. ඒක යන ගැටලුවට වල එහෙම බලපෑමක් වෙන්නේ නැහැ උත්තරේ. අමුතර ඊළඟ කොටස් එහෙම කරන්න ගියාම හරි අමාරුයි. තේරුණාද? දැන් මේකේ ඡේදනය වෙන දැන් නැහැ. ඡේදනය වෙන දැන් හදලා දැන් එහෙම දාගත්තා මේ සමචතුරස්‍රයක් වගේ. එහෙම නෙමෙයි වැරදි. ඒක තේරුම් ගන්න. තේරුම් ගන්න ඉස්සෙල්ලා හරියට මේ වැඩේ කරන්න. ඒක එන්න පුළුවන් ගන්න. කොහොමද? ඉස්සෙල්ලාම කල්පනා කරන්න. මේ ඕ ලක්ෂයකට සාපේක්ෂව මම මේ හරියට පටන් ගන්නවා. ඔන්න A. මෙන්න ඕ මෙන්න A. එහෙනම් මේක A දෛශිකය. හරිද? අයි මම පොඩි ඉගෙන ගත්තේ තව 4යි එකක් අඳින්න ඕනේ. එතකොට B කියන්නේ මොකද්ද? අපි දන්නේ B මේ පැත්තට මෙන්න මෙන්න මෙහෙම B එකක් දාන්න. අපි සාමාන්‍යයෙන් අඳින්නේ මෙහෙමනේ. B. ඊට පස්සේ මේ 4යි A මොකද වෙන්නේ? 4යි A දැන් මේක A මේක B 4යි A මොකද කියන්නේ මේ වගේ මොන ගුණයක්ද 4 ගුණයක් නේ. මම හිතනවා මේ හරිය වගේ C. අපි පිරුම් දශක වරණක් දාලා හොදන්න පුළුවන්. ඔන්න 4යි. හරිද? ඊට පස්සේ 5යි B කියන්නේ මොකද්ද? දැන් මේ රේඛා දෙක එහෙම සමාන වෙන්න ඕන. එහෙම මොකුත් අපි දන්නේ නැහැ නේ. එහෙම අදහසක් නැහැ. නිකන් මේ වගේ තැනක දාන්න. මේ හරිය වගේ නවත්තන්න. නවත්තලා මේක දාන්න B කියලා. ඒ කියන්නේ මේක CD 5යි. හරිද? නිකන් ඔහම දාගන්න. එහෙම අපි අදහසක් දන්නේ මේ දෙන්නගෙන් වැඩි 4යි B ට වඩා 5යි B ලොකුද 4යිට වඩා 5යි. එහෙම අදහසක් නැහැ. අපි දන්නේ කොහොමද මේ දෙන්න දිශා දෙකකට තියෙනවා කියන එක විතරයි. අඳගත්තා. දැන් ඔයගොල්ලන්ගේ අඳපු රූප එකකවත් එහෙම අදහසක් නැහැ. හරිද? මේක සමචතුරස්‍ර දැන් ඕම් මූලය කියන එක මෙහෙම අරගෙන. හරිද? මෙතන A හරිද? ඊට පස්සේ 4යි A මෙහෙ ගත්තොත් තනිකරම වැරදි වෙනවා. ඒකට දිශා දෙකක් මෙවත් කරලා තියෙන තේරෙනවද? A දෛශිකයේ මේක නම් ඒකේ දිශාවට තමයි මොකක්ද තියෙන්නේ? 4යි A දෛශිකයේ තියෙන්න ඕන. හරිද? පැහැදිලිද? ඒකට මෙහෙම දැන් මේක ඡේදනය වෙනවා කියන්නේ මොකද්ද? ඔන්න ඔක හරියට අඳුර ගන්න ඕන. කියන්නේ වෙයි AB සහ CD රේඛා. කො AB මෙන්න AB. කො CD මෙන්න CD. CD රේඛා මොකද E ලක්ෂයකදී ඡේදනය. දැන් මේක ගොඩක් අය කල්පනා කරනවා දැන් ගොඩක් අයට ඇඳ ගමන් ඉන්නේ සමාන්තර දැන් මටත් ආසන්න වශයෙන් සමාන්තර වෙලද පැහැදිලිද? ඉතින් මේ දෙන්න සමාන්තරනොත් ඡේදනය කරන්න අමාරුයි ඡේදනය වෙන්නේ නැති විදිහට නෙමෙයි සමාන්තර රේඛා දෙක කවදාවත් ඡේදනය වෙන්නේ නැහැ. ඒක නිසා මේ වගේ ආවොත් දැන් මේක ඡේදනය වෙනවා කියලා කියනවා. ඒක ඇතුළේදීම ඡේදනය වෙන්න ඕනේ කියලා එකක් නැහැ. ඊට පස්සේ මොකද කරන්නේ? දැන් අපි ගණන් හදන්නෙම හැමදෙස්සෙම ඇතුළේදී ඡේදනය වෙන්නේ මෙහෙම ගිහින් මොකක් හරි වෙන එකක්. මේක එහෙම නැති නිසා ගාණ වැරදිලක් දන්නේ නැහැ කියලා ඊට පස්සේ මොකද කරන්නේ? මේ දෙන්න මාරු කරනවා. B මෙතෙන්ට දාලා C මෙතෙන්ට දානවා. එතකොට හරියට ප්‍රශ්නයක් නෑ. ඒක ඇතුළේදී ඡේදනය වෙන විදිහට එනවා. එහෙම ගන්න බෑ. ඒක වැරදි ඉන්න ගාන දීලා දෙන දත්ත. ඒක නිසා තේරුම් ගන්න. දැන් මේ දෙන ටිකක් ඡේදනය වෙන හොරයි වගේ නිසා මම මෙහෙම කරනවා. මම B එක තව චුට්ටක් එහෙන් දානවා. එහෙම ප්‍රශ්නයක් නෑ. දැන් මොකද උන ඡේදනය වෙනවා. මේ රේඛාව උගල අඩිරුව දෙන ලස්සනට එහෙට අදින්න. මෙතන රේඛාව තියෙනවා. ඔක හොයන්න දෙක. ඒක අඩිරුවල තියලාම දික් කරනවා. හරිද? දික් කරලා ඊට පස්සේ තනි රේඛකින් අදින්න. අපිට ඕන ඇත්තටම මේක එනම් මේක 4යි දුරක් ඕනේ නෑ. මේක B නම් මේක 5 ගුණයක් වෙන්න ඕනේ නෑ. අපිට දල අදහසක් ගන්න නේද?
ඔන්න අදහස ගත්තා. දල අදහස ගත්තා. හරිද? දැන් රූපය අඳගත්තා. දැන් ගන්න වැඩේ කරන්න පටන් ගන්න. නැත්තම් එහෙම නැත්තම් කරලා දෙන තනි කර බොරුව රූපයට ලකුණු දෙනවා ලකුණු දෙන්න විදියක් නැහැ. මේ දෙන මෙහෙදි ඡේද ඒක ඉතින් එක්කෙනා අඳින රූපය අනුව වෙනස් වෙයි. මේ පැත්තේ ඡේදනය වෙන විදිහට ගන්න පුළුවන්. තව එක්කෙනෙක් මේක මේ හරින්න වත්තලා B කියන එක නයි කියන්නේ දැන් එක්කෙනෙක් රූපය අඳිත් මෙහෙම. එයා පහයේ කියන එක මේ හරින්න වත්තලා B කියන එක මේ හරියෙන් ගත්තොත් ওই විදිහට ඡේදනය වෙන විදිහට ගන්නත් පුළුවන්. හරිද? ඒ කියන්නේ දැන් කොහොම ඊට පස්සේ මේ වගේ පස්ගුණනේ ආගෙම ගිහලා ආයෙ මෙහෙ ඡේදනය වෙන විදිහට ගන්නත් පුළුවන්. එච්චර දරුණුවට හිතන්න ඕනේ මේ ගන්නට ගන්න. පැහැදිලිනේ ගාන කියලා තියෙන විදිහට ඡේදනය කරන්න ඕගොල්ලන්ට තේරෙන්න ඕනේ. හරිද? ඉක්මනට රූපය දැන් මම පටන් ගමු බලන්න. ඒකයි උත්තරෙ එන්නේ නැති වෙන්නේ. අහන්නේ ඊලක්ෂයේ දීරුම් දර්ශක. ඒ කියන්නේ OE කියන එක නෑ අහන්නේ. හරිද? OE ආකර ගන්න. ඊට පස්සේ OE ක්‍රම දෙකකට ලියන්න. OE කැමැති ක්‍රම දෙකකට ලියන්න. මොන විදිහට ලියුවත් ඒ උත්තරේ නෑ. හරිද? ඒක ප්‍රශ්නයක් නෑ තමයි ලියන ක්‍රම දෙක. එක්කෙනෙකුට ලියන්න පුළුවන් OA + AE. OA + AE. එහෙම ගත්තොත් OA කියන්නේ A AE කියන්නේ මොකක්ද කියලා මම දන්නේ නැහැ. එහෙනම් මට ලියන්න පුළුවන් AB දන්නවා. ලැම්ඩා වාරයක් AB. එතකොට A + ලැම්ඩා වාරයක් AB කියන්නේ B ඍණ A. මේකෙන් මේක අඩු කරලා ගන්න එකපාර B ඍණ A. මේක චුට්ටක් හදන්න. එක ඍණ ලැම්ඩා A + ලැම්ඩා B. හරිද? පළවෙනි සමීකරණය. ඊට පස්සේ ඔය විදියටම OE ලියන්න තව ක්‍රමයකට. OE ලියන්න පුළුවන්. දැන් මේ පාර අහුණා. එබලන් අනිත් පාර අල්ල ගන්න. OC දැන් CE. OC කියන්නේ 4යි. CE කියන්නේ මොකද්ද? CE දන්නේ නැහැ. CD හොයාගන්න පුළුවන් μ වාරයක් CD. μ වාරයක් CD. හරිද? එතකොට 4යි ප්ලස් μ වාරයක් CD කියන්නේ මොකද්ද? මේ D ඍණ C D ගේ පිටුමින් C ගේ පිටුම අඩු කරන්න. ඒ කියන්නේ 5යි B ඍණ 4යි A. 4යි සුළු කරලා හතරතු එළියට ගන්න පුළුවන් එක ඍණ μ A + 5යි μ B දෙක එක හා දෙකෙන් එන්නේ එකම සමීකරණය එක සමානයි දෙක. එතකොට මේ පැත්තේනවා එක ඍණ ලැම්ඩා A + ලැම්ඩා B සමානයි 4 වාරයක් එක ඍණ μ A 5යි μ B. මේක දෙපැත්ත සමාන කරනකොට අපි අර වාක්‍ය ලියන්න A දර්ශකය සමානයි බිඳුවයි B දර්ශකය සමානයි බිඳුවයි A දර්ශකය අසමාන්තරයි B දර්ශකය නිසා හරිද? දෙපැත්ත සංගුණක සමාන කරන්න පුළුවන්. එක ඍණ ලැම්ඩා සමානයි 4 වාරයක් එක ඍණ μ A හරිද? ඊට පස්සේ මේ A දර්ශකයේ සංගුණක සමාන කරනවා B දර්ශකයේ සංගුණක සමාන කරොත් වෙනවා ලැම්ඩා සමානයි 5යි μ. හරිද? ඔය සමීකරණ දෙක සමගාමීව විසඳන්න. සමගාමීව විසඳුවොත් මේ μට එනවා ඍණ 3යි. හරිද? ලැම්ඩාට එනවා ඍණ 5යි. ඊට පස්සේ කැමරෙන් තනියම සුළු කරලා බලන්න මේ දෙන්න. මේ දෙක සුළු කරලා බලන්න. තරුවයි තරු දෙකයි සුළු කරන්න. ඒ දැක්ෂේ ඉන්නේ. හරිද? මේ සමීකරණ දෙක සුළු කරන්න. එතකොට ඊට පස්සේ ලැම්ඩා μ වර්ගයක් එනවා. ලැම්ඩාට ආපු වගේ මෙතන දාන්න. 1 ධන 5යි A 1 ධන 5යි चलो मित्र आदेश वगैरह सुन कर हम लैम्डा इनने 15යි इनने 15යි लैम्डा इनने 15යි न्यू ऋण 3 ඒක හරියට ऋण 15 මෙතන දැම්මම ධන 15 වෙනවා මෙතන ආපහු
ඍණ 15යි b. එතකොට ඔකේ තියෙන විතර එනවා මොකක්ද? 16යි ඍණ 15යි b කියන එක. ඒක හරි. ඊට පස්සේ ඊටු ටික කල්පනා කරන්න. ඊපස්සේ උතනින් එනවනේ OE කියන එක මොකක්ද? මේක අපි පෙන්නනවා. ඒක පෙන්නකොට එක විදිහට සමීකරණ ලියන්න පුළුවන්. ඒක ප්‍රශ්නයක් නෑ. මම කරන්නේ වගේ ක්‍රමයකට. 16යි -15යි b. ඊට පස්සේ මේ දැන් ඔක හරියට ඊළඟට කියනවා A දශකය සහ B දශකය යන ඒකක දශක දෙකක් විතර. ඒ කියන්නේ මාපාංක B සමාන 1යි. ඒකක දශක උඩ පළිදි මතක තියාගන්න ලම්බක වෙනවා කියලා එහෙම මුකුත් කියලා නැහැ. IJ ලම්බකයි. මේක ලම්බක වෙනවා කියලා දෙනවා. නැහැ. ඒකට මෙහෙම කියලා දෙනවා. උනතර ඒවා අතර කෝණය 60යි. ඒවා අතර කෝණය 60යි. ඒ කියන්නේ AB අතර කෝණය 60යි. එහෙනම් මේකෙන් ගන්න පුළුවන් ප්‍රයෝජනය ගන්න මේක 60යි. මොකක්ද? A.B ගන්න පුළුවන්. මොකක්ද A.B? මාපාංකය. cos 60. හරිද? දැන් A.B ට අගයක් හොයාගන්න පුළුවන් 1යි භාගය. A.B මොකද? භාගය. හරිද? අහන ප්‍රශ්නේ ඔක නෙමෙයි. ඊයන්නම් ඕ මූලයේ සිට මෙන්න මෙතන ඉඳන් ඊට පවතින දුර මෙන්න මේ දුර ඒනවා මූල 241යි. දුරක් කියන්නේ දිගක් කියන්නේ මොකද? මාපාංකයෙන් විශාලත්වය යහන. ඒ කියන්නේ OE දෛශිකයේ මාපාංකය මේ යහන. අපි දන්නවා මේ IJ වලින් තියෙනවා මාපාංක ගන්න පුළුවන් කොහොමද? IJ වලින් තියෙනවා මෙයාගේ සංගුණකේ වර්ගය වර්ගමූල දාලා ගත්තම හරි. මෙතන IJ නෙවෙයි ඒක දශක තමයි උනට ලම්බකනේ. ඒ නිසා එහෙම ගන්න බෑ. මොකද කරන්නේ? OE දශකය අර මෙයන් දුවිතර තිබ්බ OE දශකයත් එක්ක තිග්ගුණිතය ගන්න. තිග්ගුණිතය ගත්තොත් උදේනවා මාපාංක OE cos බින්දුව තිග්ගුණිතය අර්ධයක් වෙනවා. OE කියන්නේ අරක 16යි 15යි b dot 16යි 15යි b සමානයි එහා පැත්තේ මේ OE දශකයේ මාපාංක. ඒක තමයි අපිට ඕන. මේකේ වර්ගයක් වෙනවා. cos බින්දුව 1යි. එතකොට මේ පැත්ත සුළු කරන්න. ඒ කියන්නේ ඩොට් එක වෙන වෙනම ගන්න. මේක සුළු කරන්න දන්නවනේ. ප්‍රසාරණය කරලා දණ්ඩේවට ආදේශ කරලා බලන්න උත්තරේ මොකක්ද දෙන්නේ කියලා වර්ගමූලෙත් දාලා ගන්න ඊළඟ. තේරෙනවද කියන්නේ? එතකොට මෙතන වෙන්නේ කොහොමද? ඩොට් එක වෙන වෙනම ගන්න. 16 256 ඒ ඩොට් එක. ඊපස්සේ මෙතන ආපහු දාන්න වෙනවා 15 235 b ඩොට් b. ඊපස්සේ a ඩොට් b හදන මේ දෙන්නයි ගුණ කරගම 480 a ඩොට් b කියලා. ඊට පස්සේ a ඩොට් එකට ආදේශ කරාම එක මාපාංකයේ cos බින්දුව 256 235 මේ වෙනවා. සුළු කරන්න 246 එක හැදෙනවා. කොහොම සරල සිද්ධාන්තයක් ඊළඟ ගන්නට අපිට ගාලා. ඉස්සෙල්ලා කියනවා මේ බල ටික සංරචක ආකාරයෙන් කණ්ඩායමකට දාලා ලකුණු කරන්න. මේ මෙතන තියෙන පිහිටුම් දෛශික ABCD කියලා. එහා පැත්තේ තියෙන බලය. ඒ කියන්නේ දෙකේ එක නෙමෙයි තියෙන්නේ 2යි ඉඳන් J කියන දෙකේ එක. දෙකේ x කණ්ඩායමක 2යි y කණ්ඩායමක 2යි. මොන විලක්ෂණී තියෙනවද? x පැත්තට 2යි. ඒ කියන්නේ I තියෙන මෙහෙදී J මෙහෙ. x පැත්තට 2යි. ඊට පස්සේ y පැත්තට තියෙනවා ඍණ 3ක්. ඒක ලස්සනට හදලා ලියන්න. පහළට තියෙනවා එහෙනම් ධන 3ක්. බලන්න. J ගේ දිශාව උඩනේ ඉහළටනේ ධන දිශාව. ඉහළට ඍණ 3 කියන එක. පහළට ධන 3 කරන්න පුළුවන් දිශාව මාරු කරාම ධන වෙනවා. ධන 3. හරිද? මෙයා ගාවට ගියා 3 4නේ. x කණ්ඩායමක 3යි y කණ්ඩායමක 4යි. මෙන්න මෙතන. හරි ඔතන. එතන බලය x පැත්තට මේ i පැත්තට alpha i පැත්තට alpha ඊට පස්සේ
J පැත්තට උඩ පැත්තට මේ IJ කියන දිශාව කියන එක 5යි. හරිද? පැහැදිලිද? ඊට පස්සේ C ගියා. ඍණ 2 ධන 3නේ. x කණ්ඩායමක ඍණ 3යි y කණ්ඩායමක ධන 3යි. මෙන්න මෙතෙන්දී මේ I පැත්තට ඍණ 3යි අරයට ඍණ 3යි කියන්නේ මෙහෙට 3යි. J පැත්තට උඩට ඍණ 3යි කියන්නේ පහළට ධන 3යි. පහළට ධන 3යි. හරිද? ඊට පස්සේ D කියන්නේ ඍණ 1 ඍණ 2. ඍණ 1 මේ පොයින්ට් එක. එතන I පැත්තට 1යි. මෙහෙට 1යි. උඩට මොකද වෙන්නේ? J පැත්තට බීටා. හරිද? ඊට පස්සේ ඉස්සෙල් ඔන්න ඔය ටික මාක් කරනවා. මාක් කරලා කියනවා මෙන්න මේ පද්ධතියේ සම්නචකාකාරයෙන් ලකුණු කරා පද්ධතියේ සම්ප්‍රයුක්ත බලය 6යි යකි. මෙන්න මේ පද්ධතියේම සම්ප්‍රයුක්ත බලය වෙනවා මොකද්ද? 6යි යයි දෙන 10යි ෂේ. 10යි. ඒ කියන්නේ උඩ පැත්තට 6යි මේ පැත්තට 10යි. හරි සම්ප්‍රයුක්ත බලය කොටස් දෙකකට කඩලා ලියන්න පුළුවන්. දන්නවා. ඊට පස්සේ දැන් කරන්න තියෙන මෙච්චරයි. පද්ධතියේම මෙහෙට විභේදනය. මේ මොකද්ද මෙතන තියරි එක? සම්ප්‍රයුක්ත බලයෙන් මේ පැත්තට තියෙන විභේදන කොටස 10යි. සමානයි. බල පද්ධතියෙන් මේ පැත්තට තියෙන විභේදන කොටස 2. මේ මෙයාගෙන් මේ පැත්තට තියෙන 2. දෙක කිනාගෙන් ඇල්ෆා. මෙයාගෙන් අර පැත්තට තියෙන ඍණ 3යි. මෙයාගෙන් අර පැත්තට තියෙන 1යි. හරිද? එතකොට ඔක සුළු කරන්න. ඉනින්ම ඇල්ෆා හොයාගන්න පුළුවන් මෙතන 3යි කැපිලා ඇල්ෆා 10 දෙන්නේ. 6 sorry 6. මෙතන 6. මෙතන 6. එතකොට ඇල්ෆා සමාන 6. හරිද? ඇල්ෆා 6යි. ඒ වගේ පද්ධතියටම ඉහළට විභේදනය කරොත් එනවා මේ සම්ප්‍රයුක්තයෙන් එන්නේ දැන් මේකේ උඩට තියෙන්නේ 10යි. මේ අතර මාරු වෙලානේ මාක් කරලා තියෙන්නේ 10යි. උඩට තියෙන ඒවා ටික කරන්න. මේකේ ඍණ 3යි පහළට තියෙන ඍණ 3යි. අතන ධන 5යි. මෙතන ආපහු ඍණ 3යි. මෙතන ධන බීටා. ඔන්න ඕකේ බීටා ගන්න පුළුවන් ඍණ 6යි ඍණ 1යි බීටා කීයක් කියලා දෙන්නේ? බීටා මෙතන ඍණ 6යි 11යි නේ. බීටා සමාන 11යි කියන්නේ. හරිද? බීටා සමාන 11යි. හරි? ඇල්ෆා බීටා දෙන්නා හොයන්න තියෙනවා. ඔන්න ඒරුවා. එච්චරයි. බොහොම සරල දෙයක්. ඊළඟට අහනවා සම්ප්‍රයුක්තයේ ක්‍රියාරේඛාවේ සමීකරණය. හරිද? සම්ප්‍රයුක්තයේ ක්‍රියාරේඛාවේ සමීකරණය. ඒ කියන්නේ සම්ප්‍රයුක්තයේ මොකක් කර රේඛාවක්. අපි දන්නවා මේ පද්ධතියම තුල්ලයි මොකද? මෙහෙට 6යි මෙහෙට 10යි තියෙන එක්කෙනෙකුට. හරිද? මේකේ සම්ප්‍රයුක්තය එන්න ඕනේ මෙහෙම. අපි දන්නවා මේ දෙකේ සම්ප්‍රයුක්තය කියන්නේ 10 වර්ගය දන 6 වර්ගයේ වර්ගමූලය. ඉතින් එහෙම ගත්තොත් එතන මේක අවශ්‍ය වෙන්නේ නැහැ 2 මූල 34යි කියන්නේ ඒක ඕනේ නැහැ. මෙතනින් දාගන්න මෙන්න මේ කෝණය tan alpha හොයාගන්න. කියන්නේ සම්මුඛ පාදයේ 10යි මධ්‍ය පාදයේ 6යි. ඒක දාගත්ත tan alpha එනවා. මහවිදී මම හිතනවා දැන් මේකේ ක්‍රියාරේඛාවේ සමීකරණය හොයන්න ඕනේ. මම හිතනවා මෙන්න මේ සම්ප්‍රයුක්තය x අක්ෂයේ ඡේදනය වෙනවා මෙන්න මේ වගේ තැනක. ඡේදනය. එහෙනම් මෙන්න සම්ප්‍රයුක්තය මෙතනින් එනවා. හරිද? ආගන්න මේක දන්නේ නැත්තම්. එහෙනම් මට මෙතෙන්දි සම්ප්‍රයුක්තය වෙනුවට දාන්න පුළුවන් නේද මේ බල දෙක? මේ බල දෙක දාන්න පුළුවන් නේද? ඒක දැම්ම. සම්ප්‍රයුක්තය වෙනුවට මෙන්න මේ බල දෙක දැම්ම. හරිද? දැන් මොකද කරන්නේ? අපි බලමු දැන් මේ මෙතන ඉඳන් මෙහාට තියෙන දුර දන්නවද? මම නිකන් දාගත්තා. දන්නේ නැහැ. අපි ඒක හොයන්න ඕනේ. ඒක දාගන්න x කියලා විදිහට. x දාගෙන තියර එකක් තියෙනවා මොකක්ද? ඒකතල බල පද්ධතියක සම්ප්‍රයුක්තයෙන් යම් ලක්ෂයක් වටා තියෙන ගූර්ණවල බීජකතුවයි බල පද්ධතියේ මේ ලක්ෂය වටා තියෙන ගූර්ණවල බීජකතුවයි සමානයි. දැන්
සංප්‍රයුක්ත බලයෙන් මේ ලක්ෂ්‍ය වටා තියෙන ගූර්ණය. හයෙන් ගූර් සංප්‍රයුක්ත බලයෙන් කියන්නේ මේ තනි බලයෙන් ගූර්ණ ගත්තත් එකයි. මේ දෙන්නට වෙන වෙනම ගූර්ණ ගත්තත් එකයි. දෙන්නම නිරූපණය වෙන සංප්‍රයුක්තේ. දැන් මෙතන මොකද? මේකෙන් ගූර්ණ ගන්න බෑ. මෙයාගෙන් ගූර්ණ ගත්තාම මොකද? මෙයාගෙන් මේකට වාමාවර්ත ගූර්ණ ගමු මෙයා. 10 වාරයක් x සමාන. බල පද්ධතියම ගන්නකොට මොකද කරන්නේ? මේ එක එක බලයෙන් වෙන වෙනම වටා ගූර්ණ ගන්න පරිසි. මම උදාහරණයක් පෙන්නන්න මෙන්න මේ දෙක. දෙකේ බලයෙන් මේ පැත්තට කරගම මේ පැත්තට ඉන්නේ ඍණ ගූර්ණයක් එක. ඍණ දෙක වාරයක්. එහාට තියෙන ලම්බ කුස මොකද්ද? එකයි. ඊළඟට මේකනේ කොහොම කරකැවෙනවා? ඒ කියන්නේ ඍණ 3 වාරයක්. එහාට තියෙන ලම්බක දුර මේ දුර. ලම්බක දුර බලය ලම්බක දුර දෙකයි. මෙතෙන්ට ගියා. මේක මේ පැත්තට කරකැවෙන්නේ. ඒ කියන්නේ ඍණ 6යි. වාරයක්. මේක මෙතනින් නොකලම ලියන්න නේද ලේසියෙන්. එකයි ඊට පස්සේ ඍණ 3 වාරයක් දෙකයි. මේක අර පැත්තට කරගම ඍණ 6 වාරයක් 4යි. මෙයා මේ පැත්තට ගන්න මේක ධන හරිද? ධන 5 වාරයක් යාට ලම්බක දුර මේ දුර. ඒ කියන්නේ 3යි. මෙහා ගාවට ගියා 3 ඒ පැත්තටමයි කරගෙන ධන 3 වාරයක් ලම්බක දුර 2යි. මේකට ගියා ධන 3 වාරයක් ලම්බක දුර 3යි. හරිද? අර මේ පැත්තට කරගෙන ධන 1 වාරයක් ලම්බක දුර 2යි. ඊට පස්සේ අරක තියෙනවා මේක 11යි. එක ඍණ ගූර්ණයක් ඍණ 11 වාරයක් එයාට ලම්බක දුර එන්නේ මේ දුර 1යි. ඍණ 11 වාරයක් 1යි. ඍණ 11 වාරයක් 1යි. මේක සුළු කරනවා වෙනවා ඍණ 11. ඍණ 11. හරිද? ඍණ 11යි. එතකොට මෙතන x වෙනවා. ඍණ 11 බෙදීම 10යි. x ඍණ කියන එකේ තේරුම මොකද? x ඍණ කියන එකේ තේරුම මෙයා කැපෙන්නේ මේ පැත්තදී නෙවෙයි මේ පැත්තදී කියන එකයි කියන්නේ. අර පැත්තදී නෙවෙයි මෙන්න මේ පැත්තදී තමයි. x අක්ෂය කැපෙන්නේ මෙහෙදී තමයි ඔන්නෝම කැපිලා යන්නේ. කියන්නේ මේ දුර තමයි 11 බෙදීම 10යි. ඍණ කියන්නේ අපි ගත්ත පැත්ත නෙවෙයි ප්‍රතිවිරුද්ධ පැත්තට ගන්න කියන එකයි. දැන් අහනවා සමීකරණ. සමීකරණ. මේක මම මකන්නම් මේ ටික හරියද? සමීකරණ ලියනකොට දැන් අපි කැපෙන දන හොයාගත්තා. මෙන්න සංප්‍රයුක්ත බලය x අක්ෂය කැපෙන දන හොයාගත්තා. මෙන්න සංප්‍රයුක්තය මෙහෙම යනවා ඇති. හරි මෙන්න මේ පොයින්ට් එක අපි දන්නවා. මෙන්න මේ පොයින්ට් එක දන්නවා. මොකක්ද ඒක? ඒ කියන්නේ 11 ඍණ 11 බෙදීම 10 බිඳුව. ඊට මෙතන ඇල්ෆා tan alpha දන්නවා. පහ බෙදීම 3යි. tan alpha දන්නවා නම් ලක්ෂිකුත් දන්නවා නම් මේකේ නොදන්න ලක්ෂයක් දාගන්න x, y. සරල රේඛාව ඕනේ නැහැ. මේක සරල දෙයක්. සමීකරණ ලියන්න පුළුවන්. y කණ්ඩාංක අන්තරය. y ඍණ බිඳුව. යට x කණ්ඩාංක අන්තරය. x ඍණ 11 බෙදීම 10 කියන්නේ x ධන සමාන වෙන්නේ මොකද? අනුක්‍රමණයට tan alpha ට. tan alpha කියන්නේ පහ බෙදීම 3. හරස් ගුණ කරලා සුළු කරගන්න 3යි y සමානයි 5x ධන පස්සරක් මෙහෙනවනේ 11 බෙදීම 2යි. හරිද? 11 බෙදීම 2යි. ඔය ගානට තිබ්බත් ප්‍රශ්නයක් නැහැ. ඔන්න මේක තව හරස් ගුණ කරලා ලස්සනට හදාගන්න. ඒක තමයි ක්‍රියා රේඛාවේ සමීකරණය. බොහොම සරල ප්‍රශ්නයක්. හරි. ඊළඟ ප්‍රශ්නේ තියෙනවා 3. A B යන මූලයකට සාපේක්ෂව බලන අභිශූන්‍ය නොවන සමාන්තර නොවන දෛශික දෙකක්. A සහ B ලක්ෂ දෙක පිහිටුම් දෛශික පිළිවෙල වල පිහිටුම් දෛශික දීලා තියෙනවා. A හා B ලක්ෂ දෙක මෙහෙම දානවා. මෙන්න A මෙන්න B පිහිටුම් දෛශික දීලා දෙනවා. පිහිටුම් දෛශික එහෙම ඊතල වලින් දාන්න ඕන වල මෙතන වටහනක් දාලා දාගත්ත නම් හරි. A දෛශිකය plus B දෛශිකය බෙදීම 2. මෙතන දාන්න පුළුවන් B දෛශිකය ඍණ A දෛශිකය බෙදීම 2. හරිද?
ඊට පස්සේ කියනවා මේ AB රේඛාව මත මේ AB රේඛාව මේක හරියට ගන්න AB රේඛාව මත මේ E ලක්ෂයක් පීඩා ඇත්තේ E ලක්ෂයක් පීඩා AEEB දෙකට තුනයි AEEB දෙකට තුනයි AEEB දෙකට තුන වෙනාද මේ E ලක්ෂයේ පීඩුම් දශකයේ A සහ B ඇසුරින් සොයන්නයි තියෙන්නේ. එතකොට E ලක්ෂයේ පීඩුම් දශක කියන්නේ OE. හරිද? OE හොයන්න ඉස්සෙල්ලා හොයාගෙන ඉන්න AB. හරි BA හරි මොකක් හරි මට ප්‍රශ්න නැහැ කැමතිද? AB කියන්නේ මොකද? එකපාර දාන්න පුළුවන් B ගේ පීඩුමෙන් A ගේ පීඩුම අඩු කරන්න පීඩුම් දශක දීලා තියෙනවා නම්. හරිද? එතකොට B ගේ පීඩුමෙන් මොකද? B ඍණ A බෙදීම 2. ऋण A के पीरियड में A प्लस B बेदी में देगा मांगी तो ना मेरे को शुरू करने के ये था हमारे उधर अपने मेरे में बता करने के बाद ऋण A बेदी में देगा ऋण A बेदी में देगा ऋण B बेदी में देगा कैपिटल का बिना आना है तो बटा ऋण A की लाइन अरे इधर ऋण A तो बटा एक ही माना दें O E लिया ना बोला O A दाने A अरे और वो A කියන්නේ මොකද්ද? බෙදීම දෙක. A E කියන්නේ මොකද්ද? A B ගෙන් යම් කිසි කැලලක්නේ. A B ගෙන් පහෙන් දෙකයි කියවොත් හරිය නේද? A E කියන්නේ. ඒකට A E කියන්නේ පහෙන් දෙකයි. 3යි 2යි 5යි පහෙන් දෙකයි A B. හරිද? හරිද? දැන් මේක A + B බෙදීම දෙකයි. හරිද? මෙතන පුත් වැරද්දක් නැහැ. प्लस बी बेदी में देखो बचरेंगे ए बेदी में देखा है प्लस बी बेदी में देखा मम्मी मादा का नस्ल करने लगी प्लस ए बी के अंदर होगा आमी ए बी देश के ना भेजो देश लग में जाना ए बी देश के इंडे ऋण है ये क्या मेरे ने ऋण है ए मेरे ना शुरू करो मैं आमी है ना अरे है ना पहाई पहाई का तरह क्या मतलब अरे थोड़े ने 10න් එකයි කියලා තේරුන්නේ නැහැ මොනවා කියන්නේ පොඩ්ඩක් අර පේන්නක් පණින්න බෑනේ ගුණ මෙතන පොදු වර මෙයා මෙහෙ යනවා 4යි 5න් 4ක් එකයි යට පොදු වරේ ගත්තොත් 10යි ඒ කියන්නේ 10න් එකයි ඉන්නේ හරිද අර ප්‍රශ්න නැහැ යා B බෙදී උනේ වෙන උත්තර වෙන මොන ක්‍රමයකට ගියද කවුරු කෙනෙක් B1 ගිහිලා ගියත් ඒත් මේ උත්තර වෙන්නේ හරිද මම කරා ඊට පස්සේ කියනවා C සහ D ලක්ෂ දෙක පීඩුම් දශක ඔන්නවා කියලා දීලා දෙනවා CD E ලක්ෂ ඒක රේඛීය වන බව පෙන්වන්න එහෙනම් මේක වෙනම ඇද ගන්න CD මේකත් එක්ක සම්බන්ධ කරගන්න එපා ඕ එකත් ඔය අර මූලයේම තමයි ප්‍රශ්නයක් නැහැ වෙනම දාගන්න C D E तो C लक्ष्य फिर दिखाइए जब तुनाई भी विधि मात्रा है तो D लक्ष्य फिर ऋण तुनाई ऋण B विधि में देखा है E लक्ष्य फिर ऋण से कभी भाग आता 10 निकाई प्लस भाग है एक रेखे वेना के पेन आहार अनुपात බලන්න ආන්නේ CEED CEED हाँ इसेलम है ना CE दर्शक मैं अनुपात है हाँ दर्शक देख लिया अगर तेरा गड़े लेसी CE दर्शक ये मुखाते हैं CE के अंदर में पीठ उनके काटो कराना E के पीठ में C के पीठ में काटो कराना E के पीठ में है जहाँ ने का ये जन बाग है जी रीना C के पीठ में है एक मार दिया ना मैं वाला संटा A बेदी में देखा है प्लस सुनाई भी बेदी में आता आंगों में लिया टट्टक गाल इक्मंट शनिको शुरू कर रहा है दर्शक ये वगैरह ED दर्शक टक गाल है इक्मंट कर दर्शक देने वाले मटे उत्तर क्या तानी मोहन अरे दम्मे तने मेकारी ED शुरू कर रहा मैं क्या मतलब ED बालन ये आप एक के ना के वो मुकद्दर ना लग रहा है हाथरक के लिए करना ED के हाथरक के लिए करता මෙතන නේද හතරක් කියලා ගත්තා ඍණ දෙක බෙදීම පහයි ඍණ හතරක් කියලා ගත්තම හතරෙන් එකකින් බෙදෙන්න ඕන හතරයි හතරෙන් එකයි ආයි මේ කියන්නේ කවුද මෙයානේ C මනේ හතරයි C
දැන් මෙහෙම තියාගත්තට අනුපාතය තේරෙන්නේ නැහැ. රේඛාවක් ගන්න. මෙන්න ඕකේ එන විදිය කොහොමද? C E ඊට පස්සේ D. දැන් කල්පනා කරන්න. ED කියන්නේ CE වගේ 4 ගුණයක්. ED කියන්නේ CE වගේ 4 ගුණයක්. ඒ කියන්නේ මේක එක වුණොත් මේක 4යි නේද? මේක කියන්නේ ED කියන්නේ CE චූටි ඒ වගේ කැලි 4ක් තමයි ලොකු එක කියලා. CE sorry මේ ED ආන්නේ CE ED අනුපාතය 4ට 1යි. sorry එකට 4යි. දැනද මොකක්ද නම් කියන්නේ? හරිද? කියන්නේ මොකද? AB සහ CD දර්ශක ලම්බක වන බව දී ඇත. ලම්බක වන කතන්දරට යන්නේ ඉස්සෙල්ලා AB දර්ශක අපි කලින් හොයාගත්තා. මොකක්ද? AB එන්නේ ඍණයි. අර කලින් කියවපු වගේ අඩු කරලා මේ විදිහට දාගෙන CD දර්ශකෙත් යාගෙන CD එන්නේ මේකද බලන්න. මෙන්න 2යි. මෙන්න 5යි B බෙදීම 4යි. ඔකද? හරිද? එතකොට මේ දෙන්න එකිනෙක ලම්බක නම් මොකද වෙන්නේ? ලියන්න ඕනේ. AB දර්ශකේ ලම්බක නම් CD දර්ශකේ. මොකද වෙන්නේ? තිග්ගුණිතේ බිඳුවයි. යෝලිය ඩොට් එක බිඳුවයි. දැන් ඊළඟ ඩොට් එක ගන්න. හරිද? ඩොට් මෙතන වෙනක් එලි කරගෙන ඩොට් එක ගන්න. හරිද? මම මෙතන කොහොමද දාන්න වෙනවනේ? ඊට පස්සේ 2a + 5b බෙදීම 4. මොකෝ කරන්නේ ඉතින් ඩොට් එක වෙනම 2a ඩොට් එක ප්ලස් අතර මොකද කියන්නේ 5 බෙදීම 4යි 5 බෙදීම 4යි a.b දැන් a.a කියන්නේ මොකද්ද 2යි මාපාංකයේ කොස්මින් හරිද ඊට පස්සේ a.b කියන්නේ මොකද්ද ඒක දෙන්න අතර කෝණය තමයි යහන්නේ ඒ කියන්නේ කෝණය අපි දන්නේ නැහැ ඒ දෙන්න අතර a සහ b අතර කෝණය අරක කියලා පෙන්නන්න තියෙනවා ඉතින් ඒකට කරන්න පුළුවන් දෙයක් කරන්න මාපාංකයේ cos theta මම හිතනවා ඒ දෙන්න අතර cos theta සමානයි බිඳුවයි 4ෙන් ගුණ කරන්න ඉස්සෙල්ලා 8යි මෙතන යනවා මාපාංකයේ වර්ගය cos බිඳුව 1යි වෙන 5යි මාපාංක b cos theta සමානයි බිඳුවයි එතකොට මේක බෙදන්න ඔක්කොම බෙදන්න මාපාංකය කියන්නේ මොකක් කරේ අගයක් ප්‍රශ්නයක් නෑ බෙදන්න පුළුවන් ඊට පස්සේ මෙතන යනවා 8යි වෙන 5යි b cos theta සමානයි බිඳුවයි මෙයාගේ හා පැත්තට දාන්න මේකෙන් බෙදන්න cos inverse ගන්න cos theta එන්නේ මෙතන ඍණ 8යි මාපාංකයේ යට 5යි මාපාංක b එහෙමනම් theta කියන්නේ මොකක්ද කියලා cos inverse කියලා එච්චර ඒක සරල ගන්න හරි කොහොම කරන්නේ ඊළඟ ගන්නට කියනවා මෙහෙමනේ අංශුවක් අතරේන ප්‍රශ්න අංශුවක් මේ පොළොව මත ලක්ෂණයේ සිට යම් ප්‍රවේගයකින් සිරස් ඉහළට ප්‍රක්ෂේපණය කෙරේ. ඔන්න ගියා. මොමනේ ආන්නේ ආ ගමන් මාර්ගයකින් සිරස් මේකම රේඛාව වෙනවා අපි අදින්න ඕනේ මෙහෙමයි. ඒ t කාලයකට පසු පොළොවේ සිට සිම්පල් මෙතන මම හිතුවා t සමානයි බිඳුව වැඩි පටන් ගන්නවා. t සමානයි t වෙලා මේ හරියට. පොළොවේ සිට සිම්පල් h උසකින්ද 2t කාලයකට පසු ඒ කියන්නේ මෙතන t තව t කාලයක් ගියාට පස්සේ පෙතේ උපරිම ලක්ෂණයේ සිට h ගැඹුරින්. ඒ කියන්නේ මෙන්න මේ ටික යන්න කොච්චර වෙලා කරන්නේ? අපෝ t. උපරිම ලක්ෂණයේ සිට h ගැඹුරින්ද මේකයි අංශ වල යලි පොළොව මත පතිත වන මොහොත දක්වා ප්‍රවේග කාල ප්‍රස්ථාරයන් දිනවල අංශ නගින උපරිම උස h නම් වෙනන්න තියෙන්නේ කැපිටල් H සමානයි 25h විදීම 9යි. 9යි. ඒක T සමානයි 3න් 1යි 2h විදීම g ගේ මූලය බව. හරිද? ඉතින් ප්‍රවේග කාල ප්‍රස්ථාර මොකක්ද කියන්නේ? මේවා ඇගී තියෙන්න ඕන ප්‍රස්ථාර. කියන්නේ සිරස්සේ පොළොව මත මෙතෙන්දී යම් කිසි ප්‍රවේගයක් දෙනවා නම් යාට ප්‍රවේගයක් තියෙනවා. ඔන්නේ යම් කිසි ප්‍රවේගයක් මෙතනින් පටන් ගන්නවා u.
පටන් ගෙන ඔන්න එන්න ඒකාකාර ත්වරණයේ තියෙන සිරස පහළට. ඒ කියන්නේ ඒකාකාර මන්දනයකින් තමයි උඩ යන්නේ. හරි ත්වරණයේ පහළට නෙමෙයි මන්දනයකින් උඩ යනවා. මේ ඔහොම ගිහලා ඔන්න මුදුන් ලක්ෂයට ගියා මුදුන් ලක්ෂයේ ප්‍රවේගයේ බිඳුවයි. මෙතන ප්‍රවේගයේ බිඳුවයි. නමුත් ත්වරණයක් තියෙනවා පල්ලෙහාට. ආයෙ යන්න ගන්නවා. යා මොනිෂන් ආයෙ උඩ ගිය යවපුර වේගයෙන්ම අපසට වදිනවා. හරිද? දැන් කියනවා මෙන්න මේ එච්චුසකදනේ යන අතරමඟදී ඔන්න මම දැනන් ගත්තා. මේ හරියට. එච්චුසකද. يعني t සමානයි t. එච්චුස. ඊට පස්සේ මේ ටික කියන්නේ මොකද්ද? මෙතන ඉඳන් මෙන්න මෙතන ඉඳන් මෙතන ඉඳන් මෙතනට මෙන්න මෙතන ඉඳන් මෙතන උඩට ගියා. ඊට පස්සේ උඩ ඉඳන් පාලන. මේ දෙකම t නේ. ඔන්න අර කාලේ දෙකයි t එක. කතන්දරේ මෙතන ඉඳන් අතෙන්ටම t. සිම්පල් t. හරිද? tan alpha g. පොඩි වචන ආරම්භයක් මෙතන තියෙනවා. පොඩි පාඩලවිල්ලක් තියෙනවා. ගව කරා තනියම හදාගෙන නම් බලන්න. මේ මෙතන කරන්න තියෙන්නේ මේ කාලේ t1 කියලා දාගන්න මේක t2 කියලා දාගන්න. හරිද? ගොඩක් අය කරන වැරද්ද තමයි මේ මෙතන මේක t මේක මොකක් හරි දාගෙන t එකෙන් ගඩු කරලා එහෙම දාගන්නවා. එහෙම කරන්න එපා. ඒකට වර්ග සමීකරණ සෙට් වෙනවා වැඩේ යමු. දැන් මෙතන මේව දාගෙන මෙයාට කරන්න පුළුවන් දේ කරන්න. මෙන්න මේ ත්‍රිපිටකයේ වර්ගඵලය h කියලා දෙක දෙනවා. අපි දන්නවා මේ පාදයේ t නම් tan alpha g නම් මෙතන ප්‍රවේගය එකපාරට දාගන්න පුළුවන්. මොකක් කියලාද? gt1 කියලා දාගන්න පුළුවන්. පැහැදිලිද? gt1 කියලා දාගන්න. තව මේකේ සෑහෙන උදව් තියෙනවා. මොකද මේ ලොකු ත්‍රිකෝණයේ වර්ගඵලය අපිට දීලා තියෙනවා. ඒ ලොකු ත්‍රිකෝණයේ වර්ගඵලය දීලා උඩරින් උස දීලා තියෙනවා කැපිටල් h. එහෙනම් මේ උඩට කියපු උස කියන්නේ h නේ. මේ ලොකු ත්‍රිකෝණයේ වර්ගඵලය කැපිටල් h. h සමාන කරලා තව මොකක් හරි ගේමක් ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් අපි මේ තියෙන විදිහට පොඩ්ඩක් වැඩේ බැලන්ස් කරමු. මෙන්න මේ ත්‍රිපිටකයේ වර්ගඵලය ගන්න පුළුවන් u ධන gt1 බෙදීම දෙක. හරිද? බෙදුවා. මේ දෙන්න අතර ලම්බ කුසුම t. කියන්නේ සිම්පල් h. නම් දෙකෙන් ගුණ කරන්නේ. gt1 වාරයක් t සමානයි 2h. පළවෙනි සමීකරණය. ඊට පස්සේ තව තියෙනවා මේක කරන්න පුළුවන් දේවල්. මෙතන ප්‍රවේගය මොකක්ද දාගන්න පුළුවන්? මෙතන ප්‍රවේගය ආපහු දාගන්න පුළුවන් gt2. gt2 කියලා දාගන්න පුළුවන්. මට කියන්නේ මෙන්න මේ ත්‍රිකෝණයේ වර්ගඵලය කියන්නේ මොකක්ද? මෙතන ඉඳන් මෙතෙන්ට මුළු උස කැපිටල් H නම් පොළවේ ඉඳන් මෙතෙන්ට තියෙන උස සිම්පල් H නම් ඒ කියන්නේ මෙන්න මේ අතර උස තියෙන කියන්නේ කැපිටල් H නේ සිම්පල් H නේ. හරිද? එහෙනම් මේ ත්‍රිකෝණයේ වර්ගඵලය කැපිටල් H නේ සිම්පල් H කියන්නේ පැහැදිලිද? මෙතන ඉඳන් මෙතෙන්ට තමයි මේ ත්‍රිපිසියම. මෙතන ඉඳන් මෙතෙන් තමයි අර ත්‍රිකෝණය. එහෙනම් මේ ත්‍රිකෝණයේ වර්ගඵලය මොකක්ද? කැපිටල් H නේ සිම්පල් H. ඒ ත්‍රිකෝණය ලියුවොත් මොකක්ද? භාගයයි. යාගේ ආධාරය. යාගේ ලම්බ කුස gt1. දැන් කැපිටල් H නේ සිම්පල් H. හරිද? මෙතන t1 කෙලින්ම හදාගන්න පුළුවන්. t1 එනවා. දැන් t1 වර්ග දෙන්නේ මම එකපාර සුළු කරනවා 2යි h ඍණ h යට g ගේ මූලය t1. ඒ වගේම මෙන්න මෙයාට ගේමක් ගන්න පුළුවන්. කාටද මෙන්න මෙයාට නිල් පාට ඒ වර්ගඵලය කියන්නේ උඩින් ඉඳන් පහළට තියෙන උසනේ මේ උසනේ. හරිද? පැහැදිලි. මෙතන මුදුන් ලක්ෂය වෙන පහළට ආවා. එතකොට ඒ ත්‍රිකෝණයේ වර්ගඵලය ලියන්න පුළුවන් භාගයයි. එයාගේ ආධාරකයේ t2. එයාගේ ලම්බ කුස gt2. ඉතින් ඍණ ගාව ගන්න එපා. ඒ ඍණ ගාව ගන්න එපා කියන්නේ. අපි වර්ගඵලය ගන්න. ඒක දන්න ප්‍රශ්න නෑ. සමානයි මොකද h. මෙතනින් කෙලින්ම එනවා t2 කියන්නේ 2යි h වල g ගේ මූලය. දැන් අපි දන්න දෙයක් මොකක්ද? t කියන්නේ t1 දෙන t2. ආයි මෙතන t තියෙනවා. කල්පනා කරලා මොකක් හරි කරන්න. මෙතන u ට ලියා ගන්න. u කියන්නේ මොකද්ද? මේ උස වාරයක් tan alpha එක පැහැදිලිනේ. පැහැදිලිද? නැද්ද? ඒක තේරුන්නේ නැද්ද? දැන් හිතන්න මෙතන ලොකු ත්‍රිකෝණයක් තියෙනවා. ඒ ත්‍රිකෝණේ මම tan alpha ලිව්වා.
සම්මුඛ පාදයේ u නේ. බද්ධ පාදයේ මොකද්ද? t + t1 නේ. I tan alpha කියන්නේ මොකද්ද? g නේ. එහෙනම් u කියන එක ලියන්න පුළුවන් g t1 t + t1 කියන්නේ. හරිද? එහෙමනම් මෙතන u වෙනුවට දාන්න පුළුවන් g t + t1. හරිද? මෙතන අපෝ plus gt1 ආය මෙතන t දෙකයි h ඊට පස්සේ මෙතනවා මේ t + t1 නේ හරිද? එතකොට gt මේ දෙන ආයතන වලට පස්සේ දෙකයි gt1 එනවනේ. හරිද? t මම මොකද කරන්නේ? t කියන්නේ t + t1 මේ දෙන්න එකතු කරගන්න පුළුවන් මේ මෙතන. හරිද? මේ මුළු කාලය කියන්නේ මේ චූටි කාලය දෙක එකතුවනේ. එන්නේ t වෙනුවට දානවනේ. t1 + t2. මෙතන 2යි gt1. ආයෙ එනවා t + t1. t1 + t2 සමාන 2යි h. දැන් ඉතින් බලන්න ඔක මොකක් හරි හදාගන්න. හරි දැන් මෙතන උත්තරය කියලා තියෙන්නේ. g ගෙන් බෙදලා දාන්න. එතකොට මෙතන ඇතුළේ එනවා t1 sorry 3i t1 plus 2i t2 3i t1 plus t2 හරි g එකෙන් අර පැත්තට බෙදෙනවා. ඊපස්සේ t1 plus t2 2i h යට g හරි 2i h යට g T1 දන්නවා T2 දන්නවා ඔක්කොම දන්නවා ආදේශ කරන්න සුළු කරන්න ගුණ කරන්න. එතනින් පස්සේ මෙතෙන්ට ගන්න. ඒකට මේ දෙන ගුණ කරාට පස්සේ 3i T1 වර්ගය. ඊපස්සේ මේ දෙන ගුණ කරාට පස්සේ දන්න T2 වර්ගය. ඊට පස්සේ එනවා 3i T1 T2 ඊට පස්සේ T1 T2 4i T1 T2 දෙකයි h බෙදීම g. හරිද? මම ප්‍රවේග කාල ප්‍රස්තාරත් කොහොම හරි කරලා දාන්න බලන්න. 3යි t1 වර්ගය කියන්නේ මොකක්ද? g. හරි. වර්ග කරගම මෙතන වර්ගමූල නැති වෙනවා. t2 වර්ගය කියන්නේ මොකක්ද? වර්ග. 4යි sorry 2h බෙදීම g වර්ග කරගම වර්ගමූල නැති වෙනවා. ප්ලස් 4යි t1 t2 කියන්නේ මේ දෙක ගුණ කරනවා. ගුණ කරාම වෙන්නේ මොකක්ද කියලා බලන්න. 2යි උඩ 4ක් වෙනවා h minus h plus h යට g වර්ගය වර්ගමූල සමානයි 2යි h යට g. ඊට පස්සේ දැන් මේක සුළු කරගන්න. දෙනවා 6යි 6 බෙදීම g capital H. ඊට පස්සේ ඍණ 3යි simple h යට g. sorry මෙතන 3 අරද්ද ගහ ඒත් 6 ඉන්නේ. මෙතන ධන 2යි simple h යට g. මෙතන 4යි මෙතන g වර්ගයක් එනවා මට අමතකුණා ඉතින්. g එක මෙතන දෙකක් වෙනවා 8යි 8 බෙදීම g එකක් වෙනවා. 8 බෙදීම g capital H capital H ऋण सिंपल h गे h स्क्वायर मूल्य 2h බෙදීම g මේ දෙන්න ආපහු කැන්සල් වෙනවා. කැන්සල් වෙලා මෙයා අනිත් පැත්තට දාන්න. g ඔක්කොම කපලා දාන්න. මම හරදෙන්නේ නැත්තම් මම උත්තරේ g නෑ. 6h ධන 8යි අර අනිත් පැත්තට දාන්න. 6යි සිම්පල් h දෙපැත්තම වර්ග කරන්න. මෙයාත් එහා පැත්තටම දාලා වර්ග කරන එක හොඳයි මට හිතෙන්නේ. කරන්න. මේව ලියාගෙන ප්‍රකාශනයේ දෙපැත්තම වර්ග කරනවා. දැන් චුට්ටක් සුළු කරගන්න 64යි hh ඉන 64යි h වර්ග
සමානයි. එහා පැත්තේ සුළු කරන්න ඕක කොයි විදිහටද? අරම ගත්තට පස්සේ h ගේ සිම්පල් h ගේ වර්ග සමීකරණයක් වෙනවා මෙහෙම. h ගේ සිම්පල් h ගේ වර්ග සමීකරණයක් වෙනවා. ඊට පස්සේ මේ චිත්‍ර මකනවා. මේ වර්ග සමීකරණේ හරියට හරි. එතකොට මේක මේ h ගේ වර්ග කැපිටල් h ගේ වර්ග සමීකරණයක් කරගන්න. එතකොට h සමානයි කියලා උත්තරයක් ගන්න පුළුවන්. හරිද? ඕකේ මූල හොයලා බලන්න. මම මූල හොයලා බලුවා. ඕක තනියම හොයා ගන්න මට කියලා දෙන්න බෑ. හරි. පුළුවන් තරම් සුළු කරලා මූල හොයන්න. හෙව්වොත් එනවා එකක් එනවා x සමානයි. මොකද 25 h කට 9යි. අනිත් එක එනවා කැපිටල් h සමානයි සිම්පල් h කියලා. හරි. දෙකම ගන්න පුළුවන්. මේ උත්තරේ අයින් කරමු. මොකද කැපිටල් h නුයි සිම්පල් h නුයි සමානව තේ දෙන්නම එකම ලක්ෂණය වගේ එනවා. හරි. ඒ නිසා ඒක අයින් කළා. කෙලින් මෙන්න මේ උත්තරේ ගන්න. ඔයගොල්ලෝ මේක හොයලා බලන්න. මේ දෙන්නම මූල විදියට ලැබෙයි. හරි. ඉතින් මේක දන්නවනම් අර තිබ්බ කැමල් සමීකරණයකට ආදේශ කරලා t තියෙන ඕන එකට ආදේශ කරලා කැපිටල් t හොයාගන්න එකයි ඇත්තේ. හරිනේ? තනියෙන් කරන්නේ ටිකක් දෙයක්. මම කරන්නේ.